හරි අපි ගිය සතියේ කේස් 10 ප්‍රමිතියේ සාකච්ඡා කරලා අන්තිමට මේකේ අභ්‍යාසය වෙන පළවෙනි අභ්‍යාසය කරා නේද? අපිට අද තියෙන්නේ මේකේ දෙවෙනි අභ්‍යාසය. බලමු අපි දෙවෙනි කියන ගණන් ටික කොහොමද හදන්නේ කියලා. මම එනෝනේ මාවයිනවද? right. අපි දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගානේ තියෙන්නේ සීමිත විහංග විහාන් සමාගම මූල ප්‍රකාශන 2022 331 දෙන පිළියෙල කළ යුතු අතර 2022 15 දින කර්මනාකාරීත්වය මූල ප්‍රකාශන අනුමත කරන ලදී. ඒ අතර කාල සීමාව තුළදී සිදුවීම් කිහිපයක් පහත දැක්වේ. අපෙන් එල්ලනවා ඒ අත ප්‍රකාශ අතුරෙන් ගලපන ලද සිදුවීම් හා නොගලපන ලද සිදුවීම් සඳහන් කරන්න කියලා. right එතකොට ගලපන සිදුවීම් සහ නොගලපන සිදුවීම් මොනවද කියලා ලියන්න තියෙන්නේ මේකේ. හරි බලමු. ඉතින් කියන්න බලන්න. පළවෙනි එකේ තියෙන්නේ 2022 331 දින පැවති රුපියල් 30000ක තොගයක කල්ලිකුත් වූ දිනය 2022 4/10 දින වූයෙන් එම තොග සම්පූර්ණයෙන්ම කපා හරින ලදී. මේක ගලපනවද නැද්ද? මේක ගලපනවද නැද්ද? ගලපනවද නැද්ද? මේක ගලපනවද නැද්ද? පළවෙනි එක 2022 331 දින පැවති රුපියල් 30000ක තොගයක කල්ලිකුත් වූ දිනය 2022 4/10 දින වූයෙන් එම තොගේ සම්පූර්ණයෙන්ම කපා හරින ලදී. මේව යැවිල්ල ගලපනවද නැද්ද? මාව ඇහෙන්නේ නැද්ද? හෙලෝ. ඇහෙනවනම් කියන්නේ. right. පළවෙනි එක ගලපනවද නැද්ද? පළවෙනි එක ගලපනවා. නොගලපන නෙවෙයි ගලපන සිදුවීමක්. 3:31කට තිබ්බ තොගේ තමයි රුපියල් මේ 4/10 වෙනකොට කල්ලිකුත් වෙලා තියෙන්නේ. එතකොට 3:30කට අපේ මූල්‍ය වාර්තාවල තොගය හඳුනා ගන්නවා 30000ක් කියලා. හැබැයි මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්න කලින් මේ තොගය මොකද වෙන්නේ? කල්ලිකුත් වෙනවා.
එතකොට කල්ලිකුත් වෙච්ච තොගයකට මේ කල්ලිකුත් වෙච්ච තොගයකට වත්කමක් විදියට අනුමත කරන එක හරියද? 3.30කට තිබ්බයි වුණාට 4.10 වෙනකොට ඒ තොගේ කල්ලිකුත් වෙනවා. එතකොට 3.30ක එක වත්කමක් විදියට හඳුනාගත්තට මේක අධ්‍යක්ෂකවරු අසම් කරන්න කලින් මොකද වෙන්නේ? තොගේ කල්ලිකුත් වෙනවා. කල්ලිකුත් වෙච්ච තොගයක් වත්කමක් විදියට හඳුනා ගන්න බෑ. ඒ නිසා මේ තොගේ සම්පූර්ණයෙන්ම කපාහරින්න සිද්ධ වෙනවා. ඒ කපාහරින තොගේ 3.30කට හඳුනා ගන්න ඕනේ. right? ඒක තොග කපාහැරීම් විදියට වාර්තා කරනවා. මේක ගලපන සිදුවීම. කාර්යාලයේ ඇති වූ ගින්නක් නිසා ලක්ෂ 5ක් වූ පරිගණක පද්ධතිය 2022 4.20 දින විනාශ විය. මේක ගලපනවා. ඒක නොගලපන එකක්. ඔව්. මේක නොගලපන එකක්. මොකද 4.20 තමයි ගෙනි ගැනීම ඇති වෙන්නේ. එතකොට 3.30කට මේක තිබිලා තියෙනවා. 4.20 තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. 31කින් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක නොගලපන සිදුවීමක්. 4.10 දින සිට 5.10 දක්වා අතර කාලය තුළ ආයෝජන වල මිල රුපියල් 2000කින් පහත වැටීම. මේක ගලපනවද? නෑ. මේක ගලපන්නේ. හරිද? ආයෝජන වල මිල පහත වැටීමක් කිසි වෙලාවක ගලපන්න එපා. කාලච්ඡේදයෙන් පස්සේ වෙලා තියෙනවා. මාජන සුභසිතියට අහිතකර භාණ්ඩ විකිණීම නිසා 4.20 දින 100ක තොගයක් රජයට අත්පත් කර ගැනීම. නෑ. මේක 4.20 තමයි එතකොට අත්පත් කරගන්න. එතකොට 3.30කට ඒක තිබිලා තියෙනවා. ඒ නිසා 3.30කට ඒක කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒක සාක්ෂි සපයන සිදුවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක නොගැලපෙන සිදුවීමක්. විශේෂකේ 3.30ක දින සිට නංගතියකු සංචයයෙන් ලැබීමට තිබූ රුපියල් 50000ක් ඔහුගේ බුන්වත් භාවය 5/12 අධිකරණය ප්‍රකාශයට කිරීමෙන් අහිමි වීම. ඒක ගලපන්න ඕන. හරි 3.30කට ඒ ණයගතිය ඇඳලා තියෙනවා. එතකොට 5/12 තමයි අධිකරණ තීන්දුව දෙන්නේ. අපි අසම් කරන්නේ 5/15 right 5/15 අසම් කරන්නේ. ඒ නිසා කලින් තමයි අධිකරණ තීන්දුව ලැබෙන්නේ. ඒ නිසා මේක ගලපන්න. හදිසිය හරි මේ 5/12 නැතුව 5/20 වගේ දෙන්න තිබ්බොත් ඒ කියන්නේ මේ අධ්‍යක්ෂකවරු අත්සන් කරන දෙනින්ට පස්සේ දෙකසක් දීලා තිබුණොත් ඒක ගලපන්නේ නැහැ. හරි 3.30කට හිටියා වුණත් අධ්‍යක්ෂකවරු අත්සන් කරාට පස්සේ අධිකරණ තීන්දුව දුන්නොත් ඒක ගලපන්නේ නැහැ. එතකොට මේක ගලපන්නේ 1 සහ 5 කියන දෙක අනිත් තුනම ගලපන්නේ ප්‍රශ්න අංක විතරක් ලියවත් ඒත් ඉතින් ගලපන සිදුවීම් විදිහට 1 5 නොගලපන සිදුවීම් වල 2 3 4 සීමිත කනිෂ්ක පොදු සමගමේ මූල්‍ය ප්‍රකාශ සාරාංශය දීලා තියෙන මූල්‍ය තත්ත්වය ආදායම් ප්‍රකාශනය දීලා තියෙන මේ විදිහට අපෙන් ඉල්ලන මේකේ කියන විස්තරය 2022 3.30ක දින ධාරණාංගයේ රුපියල් ලක්ෂයක් ගොඩනැගිල්ලක් විකුණුම් මිල පසුව තීරණය කිරීමට විදෙස එන රුපියල් 1,20,000කට ගිණුම්ගත කර ඇත. නමුත් ස්වාධීන තක්සේරුකරුගේ තක්සේරුව මත විකිණිය යුතු බව කළමනාකාරීත්වයේ අදහස විය. ඒ අනුව 4.10 දින මෙම ගොඩනැගිල්ලේ විකුණුම් මිල 110කට තක්සේරු කර ඇත කියලා තියලා තියෙනවා. ඊට සිද්ධියෙන් ගලපන සිදුවීමක්ද මේ සිදුවීම වන සිදුවීමක්ද? ඔව් මේ සිදුවීම ගලපන්න හරිද? 3.30කට පැමිණි තත් මේ තිබෙන එකක් නේ. එතකොට පැමිණි තත්ත්වයට සාක්ෂි සපයනවා. මෙතන 4.10 වෙලා තියෙනවා. එනිසා මේක ගලපන සිදුවීමක් විදිහට ගන්න. ගලපන සිදුවීමක් නම් ඉහත ශේෂයට වෙන බලපෑම දක්වන්න කියලා කියනවා. එතකොට ශේෂයන්ට බලපෑම ගත්තාම
එතකොට මෙතන ධාරණාගේ C එක right ධාරණාගේ මේ විකුණන ගොඩනැගිල්ලේ ධාරණාගේ රුපියල් 100. හරිද? විකුණන්නේ 120කට ගිවිසුම ගත වෙලා තියෙන 120කට. හැබැයි ඒකේ හරි වටිනාකම 110යි. හරිද? 110 තමයි විකුණුම් මිල. එතකොට 110ට වික්කහම 100ක ධාරණ වටිනාකමක් තියෙන එකක් 110කට වික්කහම ලාභය කීයද? ලාභය 10යි. නේද? ගොඩනැගිල්ලේ ධාරණාගේ 100. හරිද? ගොඩනැගිල්ලේ විකුණුම් මිල කීයද? 120. 120න් 110ක ගොඩනැගිල්ලේ ධාරණ වටිනාකම අඩු කරාම අපිට ලැබෙනවා ලාභය කීයද? 20ක ලාභයක් ලැබෙනවා. sorry. හරිද? right ගොඩනැගිල්ලේ විකුණුම් ලාභය කීයද? රුපියල් 20ක් ලැබෙනවා. හරිද? ඕක තමයි ගිණුම්ගත කරලා තියෙන්නේ. හැබැයි ගොඩනැගිල්ලේ විකුණුම් මිල හරි ගොඩනැගිල්ලේ විකුණුම් මිල 120 නෙවෙයි 110යි. නිවැරදි විකුණුම් මිල වෙන්නේ 110යි. මේ කියන්නේ ඒකනේ. 100කට ගිණුම්ගත කරලා තියෙනවා. පස්සේ තීරණය කරා ගිවිසගෙන 120කට ගිණුම්ගත කරලා තියෙනවා. හැබැයි ඒකේ නියම ස්වාධීන තක්සේරු කරාට පස්සේ ඒකේ නියම විකුණුම් මිල වෙන්නේ 110යි. අපි දැන් 120ක් කියලා විකුණුම් මිල ගිණුම්ගත කරලා තියෙනවා. එතකොට ලාභය රුපියල් 20යි. එනිසා විකුණුම් ලාභය අපි ආදායමට එකතු කරලා තියෙනවා. හැබැයි විකුණන්නේ කීයද? විකුණන්නේ 10කට. විකුණන්නේ 10කට නිසා හරිද? විකුණන්නේ 10කට විකිණීමෙන් ලැබෙන ලාභය රුපියල් 10ක් නිසා මොකද වෙන්නේ? දැනට තියෙන ලාභය දැනට මේ එකතු කරලා තියෙන බදු පරිශුද්ධ ලාභය 750ක් තියෙනවා. මේ බදු පරිශුද්ධ ලාභය තියෙනවා 750ක්. right මේකේම ගන්න දැනට තියෙන බදු පෙර ලාභය කීයද? 750ක් තියෙනවා. මේ තියෙන 750න් ගොඩනැගිල්ල ලාභයේ රුපියල් 20ක් වැටෙලා තියෙනවා. එකතු වෙලා තියෙනවා. ඇත්තටම තියෙනවනේ කීයද? 10යි. එතකොට 10ක් වැඩිනේ. ඒ නිසා මොකද කරන්නේ? 750න් අඩු කරනවා 10ක්. දැනට තියෙන බදු පෙර ශුද්ධ ලාභේ 750යි. එකෙන් 10ක ලාභයක් අපි වැඩියෙන් වාර්තා කරලා තියෙනවා දැන්. මේ 20ක් සටහන් කරන්නේ. නමුත් ඇත්ත ලාභය කීයද? 10යි. එස 10ක් වැඩි. ඒසයි 10 අයින් කරන්න 750න් 10ක් අඩු කරන. එතකොට 740යි ලාභ මේ බදු වල කිසි වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් කාලඡේදයේ නිවැරදි ලාභය කාලඡේදයේ නිවැරදි ශුද්ධ ලාභය 790ක් වෙනවා. right මේක එකක්. කාලච්ඡේදයේ නිවැරදි ශුද්ධ ලාභය 490ක් වෙනවා. එතකොට විකුණන්නේ කීයද? 120කට. එතකොට මුදල් වලට එකතු කරනවා 120ක්. දැනට එකතු කරලා තියෙනවා. හැබැයි විකිණීමෙන් අපිට හම්බෙන්නේ 110යි. එතකොට මුදල් ගිණුම හර කරලා තියෙනවා 120ක්. නමුත් හර වෙන්න ඕනේ 110යි. හැබැයි 10ක්
දැන් වැඩියෙන් තියෙනවා. එනස වැඩියෙන් අයින් කරන්න මොකද කරන්නේ? දැනට තියෙන ජාංකම වත්කම් වලින් දැනට තියෙන මොල්ලේ තත්ත්ව ප්‍රකාශන ගත්තාම මොල්ලේ තත්ත්ව ප්‍රකාශනයේ මොල්ලේ තත්ත්ව ප්‍රකාශනයේ දැනට තියෙනවා ජාංගවත්කම් 1500ක් තියෙනවා. ඒ 1510ක් අඩු කරනවා. මොකද මුදල් කියලා හර කරලා මුදල් වලට හර කරලා තියෙන 120ක්. නමුත් මුදල් වලට හර වෙන්න ඕනේ කීයද? 110යි. 110යි. 10ක් වැඩිනේ. ඒ නිසා ඒක අයින් කරන්න. ජංගමවත්කම් 1510ක් අඩු කරනවා. එතකොට 1490යි. එතකොට ලාභය මෙතන වෙනස් වෙනවනේ දැන්. එතකොට රඳවාගත් තිපෙම් වලත් දැන් 1500ක ලාභයක් වෙනවා. ඒ 1500 10ක් අඩු කරන්න. ඇයි? මෙතන දැන් ලාභය 400 යනවා. 1500ක ලාභයක් තිබේ කලින් තිබුණ තත්ත්වය. එතකොට මෙතන ලාභය 10කින් අඩු වුණා නම් රඳවාගත් තිපෙම් වලත් මොකද වෙන්නේ? 10කින් අඩු වෙනවා. මේකත් 10කින් අඩු වෙනවා. තත්ත්වකම් වලට කිසි බලපෑමක් වෙන්නේ නැහැ. අනිත්‍යවට බලපෑමක් වෙන්නේ නැහැ. මෙච්චර. එතකොට ගැළපීම් විදිහට තියෙන්නේ ආදායම් ප්‍රකාශනය වෙනස් කරන්න ශුද්ධ ලාභය නිවැරදි ශුද්ධ ලාභය 400 යනවා. ඊට පස්සේ වත්කම සහ රඳවාගත් තිපෙන් මුල්‍ය තත්ත්ව ප්‍රකාශය වෙනස් වෙනවා. හදාගන්න. තේරෙන්නේ නැත්නම් කියන්න. ගාන හදාගෙන ඉවරයි නම් කියන්න. හතරවෙනි එක සීමිත එකමුතු පොදු සමාගම මූල්‍ය ප්‍රකාශන 20 22 3යි 31 දෙන පිළියෙල කළ යුතු අතර පහත ශ්‍රේෂයන් එදිනට ගෙවීම් වලින් ලබාගෙන ඇත. right මේ දීලා තියෙනවා වෙනද ලැබිය යුතු දැන් තොගය යන්ත්‍ර උපකරණ කාලච්ඡේදය ලාභය. සමාගමේ මූල්‍ය ප්‍රකාශන කළමනාකාරීත්වය 20 22 5යි 30 දෙන අනුමත කරන ලදී. 2024 සිට 5/34 කාල සීමාව තුළ පහත සිදුවීම් ගිණුම් වල ගලපා නැත. අවශ්‍ය වන්නේ මෙම සිද්ධිය නිසා ඉහත ගිණුම් ශේෂ්‍යයට බලපෑම ගැලපුම් කර නිවැරදි ශේෂ්‍යයක් දක්වන්න කියලා කියනවා. right මුලින්ම මේ දීලා තියෙන ශේෂයන් ඉස්සෙල්ලා ලියා ගන්න. වෙනද ලැබිය යුතු දේ තියෙනවා 1200ක්. වෙන වෙනම ලියා ගන්න. එක්දස් 200ක් තියෙනවා. ඊළඟට තියෙනවා තෝක
තව මේ තියෙනවා 800ක් තියෙනවා. හරි අපි දහස් වලින් ගමු ගන්න හදන්න ලේසි. එතකොට අපිට තව මේ තියෙනවා 800ක්. යන්ත්‍රපකරණ තියෙනවා 8000ක්. ලාභේ තියෙනවා 2500ක්. කාලච්ඡේදයේ ලාභේ තියෙනවා 2500ක්. හරි මේ විදිහට ඉස්සර ශේෂණ ටික දාගන්න. ඊට පස්සේ කලපණීම ටික මේකේ ශේෂයට ගැලපීම් කරන්න පුළුවන්. හරි. පළවෙනි තියෙනවා 20 3යි 20 දින රුපියල් ලක්ෂ 4ක භාණ්ඩ ගනුදෙනු කරුවෙකුට විකුණන ලදී. ඔහුගේ ණය අයකර ගැනීම පිළිබඳව සමාගම සාකච්ඡාවක් ආරම්භ කර 20 4යි 10 දින පහත ගිවිසුමකට එළඹිණි. රුපියල් ලක්ෂ 3ක යන්ත්‍රයකින් රුපියල් ලක්ෂ 3ක යන්ත්‍රයකින් ණය මුදලේ කොටසක් එළව කිරීම ඉතිරිය රුපියල් ලක්ෂයක් වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ ලෙස කපා හැර. මට කියන්නකෝ මේක ගලපනවද නැද්ද කියලා. මේ ගනුදෙනු දෙකම හරි මේක එකක් මේක ගලපනවද නැද්ද? ගලපනවද නැද්ද මේ ගන්න බෙල්ල? yes ගලපනවනේ. ගලපන්න ඕනේ 3:20 තමයි මේ தත්ත්වය වෙලා තියෙන්නේ. right ඒ නිසා මේක ගැලපීම කරනවා 3:30කට කලින් වෙලා තියෙන්නේ. ඒතකොට මේක වැටෙන්නේ නිකන් වැරදි නිවැරදි කිරීම කරනවා හා සමානයි. එතකොට 4:10 තමයි මේ ගිවිසුම ලැබිලා තියෙන්නේ. ගිවිසුමේ කියනවා 300ක යන්ත්‍රයේ ණය මුදල් කොටසක් එළව කරගන්නත් ඉතිරි වෙනද ලැබිට දෙමිත හානි කරන දේ කපා හරින්නත් කියලා. එතකොට 400ක් ණය ගැතියන්ගෙන් අඩු වෙනවා. නේ? සම්පූර්ණයෙන් 400ක් අඩු වෙන්නේ මේ. එතකොට ඒ අඩු වෙන 400න් පළවෙනි 300 අඩු කරන්නේ යන්ත්‍රයක් එළව කරනවා. එතකොට කරුගෙන් සල්ලි වෙනුවට අපි මොකද ගන්න? යන්ත්‍රයක්. ඒ නිසා යන්ත්‍ර ගිණුම හර කරනවා ණය ගැතියෝ කියලා 300ක්. යන්ත්‍ර ගිණුමට හර වෙනවා ණය ගැතියෝ කියලා 300ක්. ඊට පස්සේ ණය ගැතියන්ගෙන් අඩු වෙනවා යන්ත්‍ර ගිණුම කියලා 300ක් අඩු වෙනවා. හරිද? සල්ලි නැතුව යන්ත්‍රයක් වෙනවා. එතකොට මුදල් වලින් ලැබුණ මුදල් හර වෙනවා. දැන් ගැවෙන්නේ යන්ත්‍රයක් නිසා යන්ත්‍ර හර වෙනවා. ඉතිරි 100 බොල් ණය විදියට කපනවා. හරිද? ඒතර 100 බොල් ණය. බොල් ණය විදියට 100ක් කපනවා. එතකොට සම්පූර්ණයෙන් එයා ණයකදී 500ක විශේෂය ඔන්න අයින් වෙනවා. හරිද? එතකොට බොල් ණය කියන්නේ වේදමක් ලෙස කාලච්ඡේද ලාභයෙන් බොල් ණය 100ක් අඩු කරනවා. හරි? බොල් ණය 100ක් කාලච්ඡේද ලාභයෙන් අඩු වෙනවා. ඊළඟට 3.1 විදේශ රටකේ නාණය කරලා තියෙන යන්ත්‍රයක් සඳහා ලක්ෂ 2ක් ගෙවා යන්ත්‍රය ලබාගෙන ඇත. ගනුදෙනුවට දාන වටිනාකම නිශ්චිතව තීරණය වූයේ 4.10 දින. ඒ අනුව තවත් 1000ක් ගෙවීම
කළ අතර යන්ත්‍රය මාර්තු 1 වෙනිදා සිට පරිහරණය කළ අතර මේ සඳහා 40000ක් මාසික ශල්‍ය ස්ථිතිමිති කර ඇත. එතකොට මේ සිදුවීමත් ගලපන්න තුනයි. ඒක තමයි මේ යන්ත්‍රය ආනයනය කරන්නේ. හැබැයි ඒකේ නිවැරදි වටිනාකම තීරණය වෙන්නේ කාලච්ඡේදයෙන් පස්සේ. අනේ එතකොට කාලච්ඡේදය 3:31ට පැවති තත්ත්වයට 4:10 වෙන මේ සිදුවීම සාක්ෂි සාපේන සිදුවීමක් වෙනවා. තිබ්බා කියලා අපිට අනාවරණය කරගන්න පුළුවන්. තොරතුරු තියෙන මූලාශ්‍ර තියෙන. ඒ නිසා මේක සාක්ෂි සාපේන සිදුවීම නිසා මේක ගැලපීමක් කළ යුතුයි. එතකොට 1000කට තමයි මේ යන්ත්‍රය අරගෙන තියෙන්නේ. ඒ නිසා දැන් 2000කට තමයි අරගෙන තියෙන්නේ. හැබැයි ඒකේ සම්පූර්ණ වටිනාකම 3000යි. එතකොට 2000කට පොත්වල වාර්තා කළා. හැබැයි 4යි 10යි තවත් 1000ක් ගෙවනවා. එතකොට ගලපන්නේ මේ දෙවෙනියට ඉන්න 1000. ඒ නිසා 1000කින් යන්ත්‍ර උපකරණ වලට එකතු කරනවා තවත් 1000ක්. යන්ත්‍ර උපකරණ වලට තවත් 1000ක් එකතු කරලා මුදල් වලින් 1000ක් අඩු කරනවා. දැන් මුදල් අපිට දීලා නැහැ. ඒ නිසා මුදල් වලින් අඩු කරන්න අවශ්‍ය නැහැ. මුදලින් ගෙවලා තියෙනවා ඉතින්. ඒ නිසා 1000ක් මුදල් වලට අඩු කරන්න ඕනේ. මුදල් ශේෂයක් අපිට නැති නිසා මුදල් වලින් අපි අඩු කරන එක කරන්නේ යන්ත්‍ර වලට එකතු කරලා මෙතන තියෙනවා. මෙතන එකතු කිරීම කියලා කියන්නේ. එකතු කිරීම. right. එතකොට මේක ලියන්න ඕන අර එකතු කිරීම කියන තීරුවේ දේපල පිටියත් උපගණ සටහන් ලේඛන එකතු කිරීම කියන තීරුවට තමයි මේක දාන්නේ. හරි වෙනම තීරුවක් ගන්න එපා. වෙනම මුකුත් එකක් දාන්නේ එකතු කිරීම කියන එකට දාන්න. එතකොට මාසික ක්ෂය 40ක් තියෙනවා. ඒ නිසා මේ යන්ත්‍ර වලින් අඩු කරන ක්ෂය නැත්නම් සටහන් නොවු ක්ෂය කියලා දාන්න 40ක් එතනින් අඩු වෙන්න ඕනේ. ඒත් එකම කාලච්ඡේදෙනොත් කාලච්ඡේදේ ලාභෙනොත් මේ ක්ෂය 40 අඩු වෙනවා. මොකද ඒ 40 ක්ෂය වෙලා නැහැ දැනට. ඒ කියන්නේ ඒ ක්ෂය කරාට ගිණුම්ගත වෙලා නැහැ. ඒ නිසා එතන ක්ෂය 40 යන්ත්‍ර උපකරණ වලින් සහ කාලච්ඡේද ලාභයෙන් කියන දෙකෙන්ම ඉවත් කරන්න ඕන. ස්ටැටිස්ටික්ස් 3:31 දිනට තිබුත් ඔකේ අඩංගු ලක්ෂ 2ක තොගයක් කල්ලිකුත් වන දිනය 4:10 වේ. මෙම තොගය 4:10 වන දිනට පෙර 1,20,000කට විකුණා ගත හැකි විය. 3:31 දිනට තිබූ තොගය අඩංගු ලක්ෂ 2ක තොගයක්. මේක ගලපනවද නැද්ද? මේ අන්තිම පෙළ ගලපනවද නැද්ද? ඕනිෂාදි මේ ගලපනවද නැද්ද? ඒක ගලපන්න ඕනේ. 3:31ට තියෙන තොගයක් නෙමෙයි කියන්නේ. හරිද? 3:31ට එන තොගයක්. එතකොට 3:31ට මේ තොගේ තිබිලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ 3:31ට තියෙන තොගයක් වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් සිදුවන කාල සීමාව තුළ කල්ලිකුත් වීමක් වෙලා තියෙනවා නම් ඒක ගැලපීම් කරන්න. හැබැයි මෙතන කල්ලිකුත් වීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. මේකේ වෙලා තියෙන්නේ මෙතන මේ ශුද්ධ උපලබ්ධියගේ ගණනය කිරීම. හරිද? මොකද මේ තොගය 4:10 වෙනකොට කල්ලිකුත් වෙනවා. ඒ නිසා අපි මේ තොගය 4:10ට කලින් විකුණන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම 4:10ට කලින් 1,20,000කට විකුණලා තියෙනවා. එතකොට මේ තොගේ පිරිවේ ලක්ෂ 2යි විකුණලා තියෙන ශුද්ධ උපලබ්ධියගේ කියලා 1,20,000යි. ඒ නිසා තොගේ පිරිවයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩුයි. එතකොට 3:31ට අපි තොගේ පිරිවේ හඳුනාගෙන වැඩක් නැහැ. ඒ නිසා හඳුනා ගන්න ඕනේ ශුද්ධ උපලබ්ධියගේ. ඒ නිසා මෙතන තොක කපා හැරීමක් තියෙනවා කියන 80000කින් තොගේ කපා හැරෙන්න වෙනවා. පැහැදිලිද? 3:31ට තොගේ පිරිවේ ලක්ෂ 2යි. මේ තොගේ 4:10 කල්ලි ගොතනවා.
හැබැයි ගාණි කියනවා තොගේ 4.10 කල්ලිකුත් වෙන නිසා ඊට කලින් අපි මොකද කරන්නේ? මේ තොගේ විකුණනවා. හදිසි හරි 4.10 මේ කල්ලිකුත් වුණා කියලා කිව්වොත් මේ විකුණන්නේ නැත්තම් මේ 4.10 කල්ලිකුත් වුණා කියලා කිව්වොත් මේක සම්පූර්ණ අලාභයක් විදිහට සලකනවා. හරිද? හැබැයි මේ තොගේ 4.10 කල්ලිකුත් වෙනවා කියලා කිව්වට හැබැයි ඊට කලින් අපි මේ තොගේ විකුණනවා 1,20,000කට. එතකොට අපිට අහිමි වෙන්නේ රුපියල් 80,000 කියන ආලාභයක් විතරයි. පොඩි ගාණක් නේ. නැත්නම් ලක්ෂ දෙකක්ම නැති වෙනවා. ඉතින් අපි ඊට කලින් ඒක විකුණනවා. මේක තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් මේකේ බියංගෙන් අර නොගියා කියන්නේ මොකක්ද? මේ 3.30කට පිරිවැය ලක්ෂ දෙකක තොගය ලක්ෂ දෙකක් තිබ්බ තොගයක ශුද්ධ උපලබ්ධයගේ 1,20,000 කියන එක. ඒක තමයි ඔය නොකියා කියන්නේ. මේ කල්ලිකුත් වෙන සීන් එක දාලා තියෙන්නේ. අර ඒක නිකන් එකපාරම නොකියා ඇත්තට මේක තේරුම් ගන්න පුළුවන් කියලා බලන්න ආගන්න. හරි. ඉතින් මෙතන ශුද්ධ උපලබ්ධයක් තමයි. ඉතින් ඒ නිසා 80000කින් තොගේ කපා හැරීමක් කරන්න වෙනවා. ඒ නිසා අපි තොගෙන් අඩු කරනවා තොග කපා හැරීම. තොග කපා හැරීම අඩු කරනවා 80ක්. තොග කපා හැරීම 80ක් අඩු කරනවා. ඒත් එක්කම කාලච්ඡේදයේ ලාභේනොත් මොකද කරන්න ඕනේ? ඒ 80 අඩු කරන්න ඕනේ. රයිට් මේ විදිහට බලන්න ඔයාලගේ ආන්සර් එක මේ විදිහට එනවද කියලා. රයිට් එතකොට අවසාන ශේෂය ලැබෙනවා වෙළඳ ලැබිය යුතු දේවල් අවසාන ශේෂයනව ලක්ෂ 8ක් තෝකේනවල 7,20,000ක් යන්ත්‍රවල එනවා 9,02,60ක් මේ වැඩ කාලච්ඡේද ආවේ 2,280 කෙනවා. ප්‍රශ්න තියෙනවද? පැහැදිලිද? right පස්වෙනි ගන්න තියෙන්නේ සීමිත ඉතුරු පොදු සමාගමේ right සීමිත ඉසුරු පොදු සභාවකමේ මූල්‍ය ප්‍රකාශන 2018 3.31 දෙන පිළියෙල කළ අතර ඒ මූල්‍ය ප්‍රකාශන 5 අනුමත කරන ලදී. 3.31 දෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශන විවෘතයන් කීපයක් අපිට දීලා තියෙනවා. right අපි මේ දීලා තියෙන ශේෂයන් දෙක ඉස්සෙල්ලා සටහන් කරගමු. හරිද? මේ විදිහටම දාගමු ටිකත්.
හරි මේ විදිහට විශේෂයෙන් දෙක සටහන් කරගන්නවා. ඊට පස්සේ ගැළපිලි වෙලට එන්න ඕනේ. එතකොට මේකෙන් අපි ගලපන සිතා නොගලපන සිත් වෙන් කරන්න කියලා බලපි. ඒකල ඊට පස්සේ ඊට ගලපන්න කියලා කියනවා. right. විකුණු මධ්‍යකාරම කිවිසුම අනුව භාණ්ඩ බාර දීම 2018 4.15 දිනට පෙර සිදු විය යුතුයි. ඒ අනුව 4.5 දින පිළිවෙ 180ක භාණ්ඩ 250කට ඉන්වොයිස් කර බාර දී ඇත. හරිද? එතකොට මේක ගලපනවද නැද්ද? පළවෙනි එක ගලපනවද නැද්ද? ඔව් ඒක ගලපන්න වෙනවනේ. ඒ රයිට්. ඒක ගලපන්න ඕනේ. මොකද 4.15 තමයි මේ 15ට කලින් මේක දෙන්න ඕනේ. ඒත් එක්කම 4.5 තමයි එවලා දෙන්නේ. right. එතකොට අපි 3.31ට විකුණු මධ්‍යකාරම් විදියට 200ක් හඳුනගෙන තියෙනවා. ඒ නිසා මේ විකුණු මධ්‍යකාරමට සාක්ෂි සපයන සිදුවීමක් තමයි මේ වෙලා තියෙන්නේ. 200ට මෙතන සාක්ෂි තියෙනවා මේ. හරි. ඒ සමයක ගැළපීමක් කරන්න. එතකොට පිරිවෙ 180ක භාණ්ඩ තමයි මෙතනදී යවන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට පිරිවෙ 180ක භාණ්ඩ 250කට යවනවා. 250කට ඉන්වොයිස් කරනවා. මෙතන ලාභය බලන්න කීයද කියලා. 250න් අඩු කරනවා 180. එතකොට ලාභය එනවා කීයක්ද? 70ක් එනවා ලාභය. හරිද? පිරිවෙ රුපියල් 180ක තොගයක් 250කට වික්කහම ලාභය කීයද? 70. ඒ නිසා කාලාච්ඡේදයේ දැනට තියෙන ලාභයට 70ක් එකතු වෙනවා. කාලාච්ඡේදයේ දැනට තියෙන ලාභයට විකුණු ශුද්ධ විකුණුම් කියලා දාගත්තොත් තමයි. ශුද්ධ විකුණුම්. හරිද? කෙලින්ම ගන්න එතන 70ක් ලාභයට තමයි තවත් එකතු වෙනවා. හරි අධිකාරමක් විදිහට ඇවිල්ලා තියෙන 180ක පරිවේතෝගයක් 250කට විකුණන. එතකොට එතන ලාභය 70. එස ශුද්ධ විකුණු විදිහට ලාභයට 70ක් එකතු කරනවා. එකල්ලා ඒක තොගයෙන් අඩු කරන්න ඕනේ ඒකේ විකුණුම් පිරිවැය. නේද? තොගයෙන් අඩු කරනවා විකුණුම් පිරිවැය. ඇයි? තොගයෙන් අඩු වෙනවනේ. ඒ නිසා 180ක් තොගෙන් අඩු වෙනවා. ඒකේ විකුණුම් පිරිවැය තොගෙන් අඩු වෙනවා. දැන් තොගෙන් ඒක අඩු වෙලා නැහැ. ඒ නිසා 180ක් තොගෙන් අඩු වෙනවා. විකුණුම් පිරිවැය තොගෙන් අඩු වෙනවා. විකුණුම් අධිකාරමෙන් 200ක්ම අයින් වෙනවා. ඒ විකුණුම් අධිකාරමෙන් 200ක් අයින් වෙනවා. මේක දැන් විකුණලා එන්න නිසා විකුණුම් විදියට අඩු කරනවා කීයද 200ක් ඉතිරි 50ක් තියෙන 250කට නේ විකුණන්නේ. එතකොට ලැබිලා තියෙන අධිකාරම 200යි. ඉතිරි 50 මුදලින් ලැබෙනවා. එතකොට මුදල් තීරුවක් මෙතන නැති නිසා අපි මුදල් වලට ගැලපීමක් කරන්න අවශ්‍ය නැහැ. තිබුණා නම් මොකද කරන්නේ? මුදල් ගිණුම හර කරන්න ඕන. මුදල් වලට 50ක් එකතු කරනවා. 250ක් විකුණුම් විදිහට අඩු වෙන්නේ නැහැ. මොකද අධිකාරම් තියෙන 200 නිසා සම්පූර්ණ 200ම අඩු වෙනවා. ඊළඟට 2017 එක දින ගොඩනැගිල්ල නවීකරණය සඳහා ලක්ෂ 5ක් වැය කරලා තියෙනවා. මේ අලුත් එළිය වේදම් ගිණුමට හර කර ඇති බව 4.15 දින අනාවරණය වී. ගොඩනැගිල්ලේ පිළිබිඹු මත වාර්ෂයකට 105ක් ක්ෂය කරයි. මේ ගලපන්න ඕනිද? ගලපන්න වෙන ඕනේ ලක්ෂ 5කට අපි අනාවරණය කරගත්ත මේ නවීකරණ වියදම ප්‍රාග්ධනිත කරන්න වෙලා තියෙනවා. ඒක අලුත් එළිය වේදම් ගිණුමට එතන හර වෙලා තියෙනවා. නවීකරණය කරන්න ගියේ. මේකෙන් පළදායි ජීව කාලේ ඉහළ යාමක් වෙනවා කියන එක සටහන් වෙලා නැහැ. මගේ ගාන්නේ
රෙඩ් මාක් එකක් දාගෙන මෙතන ලියා ගන්න ඵලදායී ජීව කාලයේ ඉහළ යාම මේ නවීකරණය නිසා ඵලදායී ජීව කාලයේ ඉහළ යාමක් සිදු වෙනවා කියන එක පොඩ්ඩක් සටහන් කරගන්න ටියුට් එක ආවම ටියුට් එකට ඒක ඇඩ් කරගන්න මතක් කරගන්න. හරිද? ඒ නිසා මේක නවීකරණයට ගිය අලුත් විදියක් ගිනි වියදම් ගිණුමට හර කරන්න බෑ. එතකොට මේ අලුත් විදිය වියදම් ගිණුම කියන්නේ වියදම් ගිණුම. නේද? එතකොට වියදම් ගිණුමක්ද වැඩියෙන් දාලා තියෙනවා. දැන් වියදම වැඩි නිසා මොකද වෙන්නේ? කාලච්ඡේද ලාභය කොට 500කින් වැඩියෙන් අඩු කරලා තියෙනවා. ඒක නිවැරදි කරන්න අපි 500ක් එකතු කරනවා කාලච්ඡේදයේ ලාභයට. මොනවද? නවීකරණ වියදම 500ක් ලාභයට එකතු කරනවා. නවීකරණ වියදම 500ක් ලාභයට එකතු කරනවා. නවීකරණ වියදම 500ක් ලාභයට එකතු කරන්න ඒක ගොඩනැගිලි ගිණුමට එකතු කරන්න. ගොඩනැගිලි ගිණුමක් නැති නිසා ලාභයට විතර එතන බලපෑම කරන්න සිදු. මේ කියන්නේ වෙනස් ගැළපීම කරන්න වෙන්නේ ලාභයට පමණි අපිට. එතකොට මේක ගොඩනැගිලි ක්ෂය කරලා තියෙනවා. එතකොට මේ 500ට ක්ෂය කරලා තියෙනවා. එතකොට බලන්න මේ 500ට ක්ෂය ගත්තාම හරිද? මේ 500 වැඩි කරනවා 100ට 5 බෙදනවා 2. එතකොට කීයක් එනවද? 13ක් 12.5ක් දෙනවා. මේ 12.5ක් එනවා ක්ෂය. එතකොට වැඩිපුර අපි මේ ක්ෂය කරලා තියෙන්නේ. මේ sorry ක්ෂය ටික කළා නැහැ. මේ නවීකරණ වියදමක් විතර නේද? එතකොට 12.5 ක්ෂය අපි කළා නැහැ. ඒ නිසා මේ 500ට ක්ෂය කරන්නේ 12.5. ඒවට අපි කියනම බලපෑමද වක්‍ර බලපෑම කියලා. ඒ නිසා සටහන් නෝ ක්ෂය විදිහට 12.5ක් නැත්නම් 13ක් අඩු කරත් කවන්නේ. කෙලින්ම 13ක් අඩු කරන්න නැත්නම් 12.5ක් අඩු කරන්න අවුලක් නෑ. ඒක අදින. ක්ෂය ටික දෙන්නේ ඊළඟට ආගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 8කි. කොටස් ලක්ෂ 2කි. කොටසකට රුපියල් 2ක ලාභාංශයක් ලැබීමට අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර ඇත. මේක එතකොට ගැළපීමක් කරන්නේ නැහැ. සාමාන්‍ය කොටස් සඳහා ලාභාංශ යෝජනා කිරීම නොකළපන සිදුවීමක්. 2018 එක දින අනතුරකට භාජන වූ වාහනයක් වෙනුවෙන් ලොත්තුටියක් කිරීමට ලක්ෂ 3ක් වැය විය. රක්ෂණ සමාගමෙන් බන්දීලා සිටියද රුපියල් 2,50,000ක බන්දියක් ලැබිය හැකි බව 2018 දින සමාගමට තැනුම් දී ඇත. අලුත් වැඩියාව සඳහා වැය වූ රුපියල් ලක්ෂ 3ම ලැබිය යුතු බන්දි ලෙස හඳුනාගෙන වාර්තා කර ඇත. එතකොට ලැබිය යුතු බන්දි විදියට හඳුනාගෙන තියෙනවා මේ ලක්ෂ 3ම. එතකොට මෙතන අලුත් වැඩියා කිරීමට ලක්ෂ 3ක් වැය වෙලා තියෙනවා. වියදම ලක්ෂ 3යි. ඉන්ෂුරන්ස් එකකින් අපිට 2,50,000ක් ලැබෙනවා. හැබැයි ලක්ෂ 3ම අපි වියදම විදියට හඳුනාගෙන තියෙනවා. හරිද? වියදම විදියට ලක්ෂ 3ක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ලාභයෙන් ලක්ෂ 3ක් කපලා තියෙනවා. අඩු කරලා තියෙනවා. දැනට තියෙන ලාභයෙන්. එතකොට ලාභයෙන් අඩු වෙන්න ඕන ලක්ෂ 3ක් නෙමෙයි නේද? මොකද 2,50,000ක් ඉන්ෂුරන්ස් එකෙන් ලැබෙන නිසා පාඩු වෙන්නේ අපිට 50,000යි. ලක්ෂ 3යි හානිය. එතකොට ලක්ෂ 3ෙන් 2,50ක් ඉන්ෂුරන්ස් එකෙන් දෙනවා. 2,50ක් ඉන්ෂුරන්ස් එකෙන් දුන්නාම අපිට පාඩු වෙන්නේ 50යි. නේද? පාඩු වෙන්නේ කීයද? 50යිනේ. ඒ නිසා මේ 50 තමයි ලාභයෙන් කපා හරින්න ඕනේ. ඒ නිසා ලාභයෙන් අපි දැන් කපා හරින්නේ 50යි. හරිද? ඒක දැනට සටහන් කරලා නැති නිසා අපි සටහන් කරන්න ඕනේ. right. වාහන අලුත් විදිය. විදියට 50ක් තව අඩු වෙන්න ඕන. වාහන අලුත් විදිය විදියට තව 50ක් එතනින් අඩු වෙන්න ඕන.
මේක අනිත් දෙකට මොකද බලපෑමක් වෙන්නේ ඒකෙන්. අලුත් වැඩි ආයතන 50ක් යනවා. කරන්නේ. ඔව්. ඒක තමයි තියෙන්නේ. ඉතින් එතන එකතු ගත්තාම 3060ක් එනවා. 770ක ශේෂයක් එනවා. සෝරි මේක ගලපන්න බෑ පළවෙනි එක. මට ඒක වැටහෙනවා. කවුරුත් කිව්වේ නේ. මේ 4.5නේ. එතකොට මේ කලච්ඡේදනේ පස්සේ මේකුණු මේ උපලබ්ධි කරන්න බෑනේ අපිට. උපලබ්ධි සංකල්පයට පටහැනි වෙනවා. ඒ නිසා 70 උපලබ්ධි කරන්න බෑ. හරිද? මේ 70 උපලබ්ධි කරන්න බෑ අපිට. ඒක අයින් කරන්න. ඒක ගලපන්න වෙන්නේ. කවුරුත් කිව්වේ නෑ ඒක. ඇයි මෙතන විකුණන්නේ අපි 4.5. එතකොට 3.31කින් කාලච්ඡේදය ඉවරයිනේ. එතකොට 3.31 විකුණේ නෑනේ. විකුණලා තියෙන ඊට පස්සේ. එතකොට ප්‍රවර්තන කාලච්ඡේදයට ලාභයක් නෙමෙයි නේද? ප්‍රවර්තන කාලච්ඡේදයේ ලාභය අයිති නෑ. ඒ නිසා මොහොමත් ගලපන්න බෑ. ඒ නිසා එක ගලපන්න බෑ. හොඳට මත පොඩක් ඒක බලන්න සම්පූර්ණ විකිණීමක් තියෙනවා නම් ඔය වාර්තා කරන කාලච්ඡේදය තුළ විකුණුම් තියෙනවා නම් ඔය විදිහට කරලා තියෙන විකුණුම් තියෙනවා නම් ඒ විකුණුම් ගිණුම්ගත කරන්න එපා. ඒවා නොගලපන්න සිදුවේ. හදිසියෙ හරි 3.31කට සටහන් නොවු විකුණුම් ඉන්වොයිසියක් ගැන කියනවනම් ඒක ගිණුම්ගත කරන්න. ඒ කියන්නේ 3.31ට 3.31 වෙනකොට විකුණලා හැබැයි මේ වික්ක එක සටහන් වෙලා නැත්තම් 3.31ට ඒක අනාවරණය වෙන්නේ පස්සේ නම් ඒක ගලපන්න. හැබැයි 3.31ට පස්සේ කරන විකුණුම් ඒක ගලපන්නේ නැහැ. හදිසි හරි මේක 4.5නේ මේ විකුණලා තියෙන්නේ. මේක 4.5 නැතුව 3.31 වික්කනම් ගිණුම්ගත කරනවා. 4.5 වික්ක නිසා ගිණුම්ගත කරන්නේ නැහැ. තේරුණාද? 3.31 හෝ ඊට කලින් මේක වික්කනම් ගිණුම්ගත කරනවා. 3.31ට පස්සේ ඒ කියන්නේ 4.1ට පස්සේ මේක වික්ක නිසා මේක ගිණුම්ගත කරන්නේ නැහැ. එතකොට ඉන්නේ මේ තුන විතරයි ගිණුම්ගත වෙන්නේ. මේවට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. තොගයයි විකුණුම් අධිකාර වලටයි මුකුත් බලපෑමක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට 6 වෙනි ගාන 2023 දින අවසන් වර්ෂය සඳහා සමාගමක් විසින් පිළියෙල කරන ලද ආදායම් ප්‍රකාශනයට අනුව කාලච්ඡේදයේ ලාභය 1500ක් වේ. මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය 6/10 අනුමැතිය දීලා තියෙනවා. අපිට පිසල ශුද්ධ ලාභය කාලච්ඡේදයේ ලාභය සටහන් කරගෙන ඉන්න
කාලච්ඡේද ලාභයේ තියෙනවා 1500ක් දැනට. බලමු මේකේ ගලපන ඉවසා නොගලපනවා. මුල් පළවෙනි එක ගිණුම් කාලච්ඡේදය තුළ විකුණන ලද රුපියල් ලක්ෂ 3ක භාණ්ඩ තොගයක සත්‍ය විකුණුම් වටිනාකම 4,80,000ක් තීරණය කරන ලද්දේ 5 අධ්‍යක්ෂකවරු අත්සන් කරන්න කලින් තමයි ඒක තීරණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේක මොකද කරන්නේ? මේක ගලපන්න ඕනේ. හරිද? මේක ගලපන්න ඕනේ. කාලාච්ඡේදය තුළනේ විකුණලා තියෙන්නේ. එතකොට 1,80,000කින් අපි විකුණුම් අඩුවෙන් සටහන් කරලා තියෙනවා. ඒ නිසා 1,80,000කින් අඩුවෙන් සටහන් වෙච්ච විකුණුම් දැන් නිවැරදි කරන්න 1,80,000කින් විකුණුම් වැඩි කරන්න. නැත්නම් 180ක් විකුණුම් එකතු කරන්න. මේක කාලච්ඡේදයට පස්සේ නම් විකුණලා තියෙන්නේ ගලපන්නේ අර කලින් එක වගේ. රයිට් කලින් එකේ විරුද්ධ එක තමයි මෙතන වෙලා තියෙන්නේ. කාලච්ඡේදය තුළ තමයි ඒක විකුණලා තියෙන්නේ. ඒ නිසා ගිණුම්ගත කරන්නේ. 6.2 දින කර්මාන්ත ශාලාවේ පැවති තොගවල රුපියල් 25,000ක් වටිනා තොග ගින්නකින් විනාශ වී තිබුණි. මේක ගිණුම්ගත කරන්න පුළුවන්ද? ඒක ගිණුම්ගත කරන්න බෑ. මොකද ගින්න අරන් තියෙන්නේ කවද 6.2. 3.31ට මේ තොගේ තිබ්බද? තොගේ තිබ්බා. 3.31ට තොගේ තිබ්බා. 7.2 තමයි මේක ගිනි අරගෙන තියෙන්නේ. ඒ නිසා මේක ගැලපීමක් කරන්න විදියක් අපිට නැහැ. ඒ නිසා මේවට අපි කියන නොගැලපෙන සිදුවීම් කියන්නේ. සමාගමේ සේවකයෙකු විසින් සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව 5/10 ලබා දෙන ලදී. එයන්ම 50,000ක් මුදලින් ගෙවීමට නියම කර ඇත. මේක ගැලපීම කරන්න සිදු වෙනවා. මොකද සේවකයා අපිට විරුද්ධව නඩුව දාලා තියෙන අධ්‍යක්ෂකව අත්සන් කරන්න කලින් තීන්දුව ලැබිලා තියෙනවා. ඒ නිසා මේකට ප්‍රතිපාදනයක් කරන්න වෙනවා. මේක මුදලින් ගෙවන්නේ කියලා ලියන්නේ අපි 3.31ට උපචිත කරලා කරන්නේ. නමුත් ඒක වියදමක් නිසා අපි ලාභයෙන් කපා හරිනවා. වන්දි විදියට 50ක් ලාභයෙන් කපා හරිනවා. රයිට්. සේවක වන්දි විදියට 50ක් කපා හරිනවා ලාභයෙන්. වාර්තා කරන දිනට පැවති 10,000ක තොගයක් යල්පැනි කිය බවත් වාර්තා කරන දිනින් පසු අනාවරණය කර ගන්නා ලදී. තොගේ කිසිදු ශුද්ධ කළ වටිනාකමක් නැහැ. එතකොට වාර්තා කරන දවසට තිබෙන මේ තොගේ යාල්පැන කිය තොගයක් නිසා මේක ගිණුම්ගත කරන්න වෙනවා. ඒ නිසා අපි අඩු කරන්න ඕනේ එතන 10ක් නේ තොග කාලෙකුත් වේ. කාලෙකුත් වෙන තොගේ වාර්තා කරන දිනේට තියෙන තොගේ කාලෙකුත් උනත් වාර්තා කරන කාලච්ඡේදයෙන් පස්සේ අපි ඒක ගිණුම්ගත කරනවා. right එතකොට මෙතන එකතු වෙනවා මේ ටික විතරයි තියෙන්නේ. මෙතන එකතු වෙනවා 1,620ක් එනවා නිවැරදි ශුද්ධ ලාභය. නිවැරදි ශුද්ධ ලාභය 1,620ක් අපිට ලැබෙනවා. එතනම තව එකක් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒහිත නොගැලපෙන සිදුවීම් සම්බන්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හෙළිදරව් කිරීම දෙකක්. එතකොට අපි ටියුට් එකේදී කතා කරනවා ඉස්සදී හෙළිදරව් කරන්න ඕනි මොනවද කියන එක. ඉතින් මේකෙදී අපිට හෙළිදරව් කර මේ ගලපන සිදුවීම් වල වටිනාකම ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ නොගැලපෙන ඒවාගේ සටහනක් ලියන්න පුළුවන් මේකට. හැබැයි ඉතින් මේක විශාල වටිනාකමක් නැත්නම් ප්‍රමාණාත්මක නොවන නිසා මේකට සටහනක් තියන්න අවශ්‍ය නැහැ. මේ ගලපන වගේ වටිනාකම නැත්නම් ප්‍රමාණය වගේ දේවල් සටහනක් විදිහට ලියන්න පුළුවන්. වෙන මොකද ප්‍රශ්න තියෙනවද? ලේසිද එතකොට LGS 10.
ඉතින් ලේසිද LKS 10 සාමාන්‍යයෙන් ගානක් ලැබුණොත් හදාගන්න පුළුවන්. නෑ මෙතනින් නවත්තනවා. අද වෙන්නේ අලුතෙන් පටන් ගන්න දැන්. හෙට පටන් ගන්නවා. ඉතින් අනිත් එක පටන් ගමු අපි හෙට LKS 8 ප්‍රමිතිය හෙට පටන් ගමු. මේ සම්බන්ධයෙන් තවම දැනගන්න දේවල් තියෙනවා නම් අහන්න පුළුවන්. ක්ලාස් එක මෙතනින් ඉවරයි. very again ගන්න ටික ඉවරයි. ඒ නිසා ඉවරයි. මේ සම්බන්ධයෙන් වෙන මොකද ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. හෙට පටන් ගන්නවා LKS 8. කලින් දවසේ රෙකෝඩින් එක වාට දාලා තින්නේ. ඇයි ඒක එදා මම දැම්මා. ඒක මේ Zoom එකේ එකක් තියෙන්නේ හරිද? මේක දවස් 7ක් ඇතුළත බැලුවේ නැත්නම් ඩීට් වෙලා යයි. එතකොට ගන්න හම්බෙන්නේ නැහැ. right මේ දාන හැම රෙකෝඩින් එකක්ම මේ ක්ලවුඩ් එකේ යන්නේ. හරි මං ආයෙ වන්නම් නේද? මේ ගෲප් එකේ ඇත්තේ. හරි මං ඒක දැන් දාන්න තමයි. ඔයාලට දවස් 7ක් ඇතුළත අනිවාර්යෙන් බලන්න. මම YouTube දාන එක තාම නැහැ. හරි. මේ දවස් 7ක් ඇතුළත ඕක ඩිලීට් වෙනවා. මට ආයෙ ගන්න විදිහකුත් නැති වෙනවා ඒක. මේ සවාල බලන්න. හරි. වාට නිශාදි වාට තේරෙන්නේ නැත්නම් 3-4 සැරයක් මේක බලලා හදාගන්න. හරි. ගිය සතියේ ක්ලාස් හිටියේ නෑ. right. වෙන මොකුත් දේවල් තියෙනවද? හරි එහෙනම් ගැටලු නැහැ. right. එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා. හරි. past papers චුට්ටක් චෙක් කරලා බලන්න මේ සම්බන්ධයෙන් මොනවද ඇවිත් තියෙන ගැටලු කියලා. MCQ ප්‍රශ්න හැම අවුරුද්දකම එක ප්‍රශ්න ගන්න තියෙනවා. ඒ නිසා ඒ ටිකත් කරන්න try කරන්න. right. එහෙනම් ඔකටම good night. හොඳට වැඩ ටික කරන්න. right.